සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ අමාදොර විවරවිය සදහම් විකාශය සමඟ ඒකාත්මීය වන්න. සාධු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා යෝ කප්ප කෝටි පියප්ප මෙයං කාලං කරොන්තෝ අති දුක්ඛරානි කේදංගතෝ ලෝකහිතාය නාතෝ නමෝ මහා කරුණිකස්ස තස්ස අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිඤ්ඤාදි කිලේශ ජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස ගුණේහි යෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්පභූතිහි යුත්තෝ කෙත්තං ජනානං කුසලත්තිකානං තමරිය සංඝං සිරසා නමාමි සාධු 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 කුළුණු මෙන් සත වෙත පතල නැන සව් පදරුත හෙලි කල ලොවට සෙත නිතර නමදිම් මුනිඳු සරණත ලංකර සසරහිම් දුරුකර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වන්දිම් නවලෝතුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලකි ගුණැති අපමණ සතහට පිළිසරණ වන්දිම් අදරින් අරි සංඝගණ සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අධමෝ මිගජාතානං සිංගාලෝ තාත වස්සති ජාතිමස්ස ජිගුච්ඡන්තා තුන්හි සීහා සමච්චරේති ශ්‍රද්ධාවන්ත පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව භාවය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. කටාර් රාජ්‍යයේ සේවය කරන පින්වත් නලින් ප්‍රියන්ත මැතිතුමා සහ ඉන්දු කල්දේරා මැතිණිය තම ආදරණීය දියණිය වන නිශාදි සඳරුවනිගේ ඊයේ දවසට යෙදී තිබුණ 24 වන ජන්මදිනයට ආශිර්වාද කිරීම පිණිස මේ උතුම් ධර්ම දානමය පින් බලයෙන් මේ පින්වත් දියණියට සෙත සාන්තිය සැලසේවා කියලා අපි පළමු කොට ආශිර්වාද කරනවා. පින්වතුනි,
තුන් ලොවක් නිවූ බුදුරජාණන් වහන්සේට ඔබේ හදවත නිවන්නට පුළුවන්. එනිසා ඒ විශ්වාසය පළමු කොට තබා ගන්න. ඒ විශ්වාසයට කියනවා ශ්‍රද්ධාව කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අසම සම උතුමන් වහන්සේ. අසමයි මේ ලෝකෙ කිසිම කෙනෙක් සාමාන්‍ය ලෝකයේ ඒ බුදුරජාණන් වහන්සේ හා සමවන්නේ නැහැ. ඒ වගේම සමයි බුදුරජාණන් වහන්සේලා හා සමග. බුදුරජාණන් වහන්සේලාට පමණක් සමාන වූ සෙසු කිසිවෙකුටත් අසමාන වූ බුදුරජාණන් වහන්සේ තමයි මේ අමා ධර්මය දේශනා කළේ. ඔබේ ජීවිතයේ දුක් නිවන්නට, සිත සනහන්නට, ඔබේ ජීවිතයට සැනසීම ලබා දෙන්නට බුදුරජාණන් වහන්සේ මේ වදාළ අමා ධර්මය අසන්නට ඕන. අසල සිතේ තබාගෙන ජීවිතයට ගලපා ගැනීම සිද්ධ කළොත් පමණක්මයි මේ අමා ධර්මයෙන් ඔබේ දුක් නිවන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට. එනිසා එදා පටාචාරාවගේ හදවතේ ඇවිලා ආ මහා වියෝ දුක නිවා දැමූ බුදුරජාණන් වහන්සේ ඒ සඳහා පටාචාරාවට අමා දහම් දේශනා කළා. පටාචාරාවේ දහම් පිළිගත්තා. ඒ වගේ මේ දහමට අනුව හිතුවා, හිතනකොට දුක් නැති වුණා. ඒ වගේම අංගුලිමාලගේ ද්වේෂයෙන් ඇවිලා ගත්ත හිතක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට දහම් දේශනා කළා. අංගුලිමාල ඒ ධර්මයේ පිළිගත්තා. ඒ අනුව ඒ සියලු ද්වේෂාග්නිය නිවී ගියා. කෝපාග්නිය නිවී ගොස් අංගුලිමාල මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඔය විදියට විශාල පිරිසක් ඒ බුදුරජාණන් වහන්සේගේ ළඟින් සදාතනික විමුක්තිය සැනසීම ලැබුවේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ පිළිගැනීම නිසා. බුද්ධිමත් කවුරුන් හෝ කෙනෙක් මේ ලෝකෙ තථාගත දේශිත ශ්‍රී සද්ධර්මයේ පිළිගන්නවා නම් අන්න එතනින් එයාට මගහසර පෑදෙනවා ශාන්තියට ගමන් කරන්න, සැනසීම වෙත ගමන් කරන්න. ඒ උදෙසා තමයි මේ අමා ධර්මයේ අදත් ඔබට කියා දෙන්නේ. ඔබ මේ ධහම පිළිගන්නට සෝදානම් වෙන්න අව්‍යාජ හදවතක් ඇතිව, අවංක හදවතක් ඇතිව, විවිධ විසම මිසදිටු මතවාද ඉවත් කරලා දාලා, හනමිටි ගණයේ අදහස් ඉවත් කරලා දාලා මේ උදාාර ධර්ම මාර්ගයට විවර වූ හදවතක් ඇතිව ජීවත් වීමට වග බලා ගත්තොත් එතනින් ඔබට සැනසුම් සුවය මතුවෙනවා. ශාන්ති මාවත විවර වෙනවා. නිවන් මඟ ප්‍රගුණ වෙනවා. ඉතින් ඒ සඳහා අද කියා දෙන්න බලාපොරොත්තු වෙන ධර්මපරයායෙන් විශේෂයෙන් අදහස් කරන්නේ සාමාන්‍ය ජීවිතය ගත කරන ඔබට මට නොයෙක් ආකාරයේ පුද්ගලයන් හා මේ ජීවිතය ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. පුද්ගල සප්පාය නොලැබූ තැන එයා ධර්ම මාර්ගයෙන් ඉවතට යනවා. පුද්ගල සප්පාය කියන්නේ අපේ ධර්ම මාර්ගයට ගැලපෙන ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, ගුණවන්ත, ත්‍යාගවන්ත, ඉවසන සුළු පිරිසක් ඇසුරු කරන්න ලැබීම. ඒකට කියන පුද්ගල සප්පාය කියලා. එසේ නොවන පිරිසකට කියනවා පුද්ගල සප්පාය නොවීම කියලා. එයින් අදහස් කරන්නේ මේ ධර්ම මාර්ගයට නොගැලපෙන සීලාදී ගුණ පිළිවෙතින් ඈත් වෙලා ගියපු පිරිසක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ අය අසප්පාය කරයි. එවන් පිරිසක් ඇසුරු කළොත් අපිත් සීලාදීන් පිරිහි යනවා. එනිසා සප්පාය පුද්ගලයන් සහ අසප්පාය පුද්ගලයන් කියන දෙකොටස මේ ලෝකේ ජීවත් වෙනවා. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන අපි මේ පුරුදු කරන ධර්ම මාර්ගයට, බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟට අනුග්‍රහයක් ලැබෙන පිරිසක් තෝරා ඇසුරු කරන්නට. ඇසුර බොහොම සිහි කල්පනාවෙන් සිද්ධ කළේ නැත්නම් විපත බලවත් වෙනවා. එනිසා ඊටාම සිහි කල්පනාවෙන් පුද්ගලයන් ඇසුරු කරමින් ඒ ඇසුර තුලින් ගුණධර්ම වැඩෙන්නට හොඳ උත්තේජනයක් ලබා ගනිමින්, සම්පහන්සනයක් ලබා ගනිමින් ගමන් කරන ශ්‍රාවකයාට පමණක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේ භාග්‍ය හිමි වෙනවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයන් ඇසුරු කරද්දී අපිට විවිධාකාරයෙන් තීන්දුව తీරන ගන්න සිද්ධ වෙනවා. හැම කෙනාම එක වගේ නෑ මේ ලෝකේ. ඒක කවුරුත් දන්නා දෙයක්. ප්‍රඥාවෙන් වෙනස්, ඉවසීමෙන් වෙනස්, ඒ වගේම දැකීමෙන් වෙනස්, ඇසුරෙන් වෙනස්, ආකල්ප වලින් වෙනස්, වාක් විලාසයෙන් වෙනස්, ආචාර සමාචාරයන්ගෙන් පුද්ගලයෝ වෙනස් වෙනවා. ගිහි වේවා පැවිදි වේවා ඔය වෙනස දැක ගන්න ලැබෙනවා බොහොම සුලභව. ඉතින් මේ ආචාර සමාචාරයන්ගෙන් වෙනස් වූ, හැසිරීම් වලින් වෙනස් වූ මේ පුද්ගලයන් අතර අපිට ජීවත් වෙන්නේ සිහි කල්පනාව නොතිබුණොත් බොහොම නපුරු විපත් අපේ ජීවිතයට ඇති වෙන්න පුළුවන්. මේ ලෝකේ උපතින්ම කිසිම කෙනෙක් අසත්පුරුෂයන් වෙලා උපතින්ම කිසිම කෙනෙක් පව්කාරයෙක් වෙන්නේ නැහැ. උපදින පුංචි බිලිඳාට ලැබෙන ඇසුර අනුව තමයි ඔහුගේ චින්තනය සකස් වෙන්නේ. මව් කුසෙන් බිහි වෙලා කන් ඇහිලා අම්මා තාත්තගේ ඇසුර ලැබිලා වැඩිහිටියන්ගේ යහළු මිතුරන්ගේ ඇසුර ලැබීගෙන එනකොට ජන සමාජයේ විසින් ඔහුට යම් බඳු ආකල්පයක් ඔහු වෙත පවරනවා. ඔහුට හිතන්න ඕනේ රටාවක් උගන්වනවා. ඒ අනුව තමයි
සාමාන්‍යයෙන් උපදින දරුවෙකු හිතන්න පුරුදු වෙන්නේ, කතා කරන්න පුරුදු වෙන්නේ, දෘෂ්ටිය සකස් වෙන්නේ. ඉතින් අති බහුතරයකට ලෝකෙ ලැබෙන්නේ සම්මා දිට්ඨිය නෙමෙයි. විශාල පිරිසකට ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා අදහස් තමයි කුඩා කාලේම ළමයෙකුගේ මනසට ඇතුල් වෙන්නේ. ඒ මිත්‍යා අදහස් ඇතුළු වුණාට පස්සේ ඒ අනුව හිතන්න පුරුදු වෙනකොට බොහෝම නපුරු වෙනවා. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනය, දුරාචාරය, අන්‍යයන්ට හිංසා කිරීම, රෞද්‍ර වීම, කෝපාන්විත වීම, මේ වගේ මනෝභාවයන් මනසක නිකන් නෙමෙයි වැඩෙන්නේ අසත්පුරුෂ ඇසුර නිසා. ඒ වගේම කරුණාව, දයාව, ඉවසීම, මෛත්‍රිය, බෙදා හදාගෙන කෑමේ හැකියාව, අන්‍යයන්ට උපකාර කිරීමේ හැකියාව, ඉවසීම, කාරුණික බව, දරා ගැනීම, මෘදු බව, නිහතමානීකම, මේවා හැදෙන්නත් සත්පුරුෂ ඇසුරයි අවශ්‍ය වෙන්නේ. සත්පුරුෂයාගේ ඇසුර මතින් තමයි මේ ගුණ ධර්ම දියුණු වෙන්නේ. ඒ නිසා සත්පුරුෂයා ඇසුර කරොත් කෙනෙක් යහපත් වෙනවා. අසත්පුරුෂයා ඇසුර කරොත් එයා අයහපත් වෙනවා. මේක එදත් ලෝකෙ හිමයි, අදත් ලෝකෙ හිමයි. ඉතින් මේ කාරණා අනුව සලකා බැලීමේදී ඔබ ඔබේ ජීවිතයට අසත්පුරුෂ ඇසුර නම් ලබා ගන්නේ කවදාකවත් ඔබ සත්පුරුෂයෙක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ වගේම ඔබේ ජීවිතයට ඔබ සත්පුරුෂ ඇසුර නම් ලබා ගන්න ප්‍රාර්ථනා කරන්නේ ඔබ අසත්පුරුෂයෙක් වෙන්නෙත් නැහැ. ඒ නිසා සත්පුරුෂයෙක් ලෙස මේ ලෝකේ ජීවත් වෙන්න, ඔබ ලෝකයට සත්පුරුෂයෙක් වෙන්න, සත්පුරුෂයන් ඇසුරු කරන්න. ඒ වගේම ලෝකයේ බොහෝ අවස්ථාවන්හිදී මිනිසුන්ට නොඑක් ආකාරයෙන් අපවාද, උපවාද, ගර්ජන, තර්ජන ජීවිතයට එනවා. ඒ වගේම අප ජීවත් වෙද්දී සමහර අවස්ථාවන්හිදී සමහර ඇත්තෝ අපිට බැනවදින්න පුළුවන්, අපවාද කරන්න පුළුවන්, එකට එක කරන්න එන්න පුළුවන්, අපිත් එක්ක තරඟ කරන්න එන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න එනවා. එකට එක කරන්න, තරඟ කරන්න, තරඟයට දේවල් කරන්න. එහෙම සාමාන්‍ය ජන සමාජයේ මිනිස්සු ඉන්නවනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක බුද්ධිමත් කෙනා මොකද්ද කරන්න ඕනේ? අපි හිතමුකෝ අසල්වැසියෙක් හරි, පවුලේ කෙනෙක් හරි, සහෝදරයෙක් හරි, හිතවතෙක් හරි, අහිතවන්තයෙක් හරි තමන් කරන දෙයක් කරනවා නම්, ඒ වගේම තමන් ඉක්මවා යන්න කියලා හිතලා දේවල් කරනවා නම්, තමන් හා තරඟයට ඉදිරිපත් වෙනවා නම්, ඒ වගේ අවස්ථාවක කුමක්ද කළ යුත්තේ? ආන්නේ කාරණය අද මේ බණ කතාවෙන් විශේෂයෙන් කියා දෙනවා. ඔබ කුමන ආකාරයකින් එවන් අවස්ථාවක හැසිරිය යුතුද? ඒකයි වැදගත් කාරණේ. ඔබ කෙසේ හැසිරෙන්නට ඕනිද? ඒ කාරණේ අද මේ බණ කතාවෙන් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහිදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඉතිහාස කතාවක් උදාහරණයක් ලෙස ගනිමින් තමයි ඔබට ඒ කාරණේ උගන්වන්නට කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවක් හිටියා. ඔහුගේ නම තමයි කෝකාලික. ඉතින් මේ කෝකාලික කියන භික්ෂුව පාපී අදහස් ඇති කෙනෙක්. සැබවින්ම සීලාදී ගුණධර්මයක් පුරනවා වගේ පෙන්වාට එබඳු ඇතුළාන්තයක් ඔහු තුළ තිබුණේ නැහැ. ඒ කාලේ බොහෝ බහුශ්‍රුත භික්ෂූන් වහන්සේලා දෙව්රම් මහා විහාරයේ වාරයෙන් වාරයට ධර්ම දේශනා කරනවා. මනෝසිලා තලේ නදමානා තරුණ සීහාවිය ආකාශ ගංගං ඕතාරෙන්තාවිය සංඝමද්යේ සරභානම් බණන්ති කියනවා. මනෝසිලා තලයක නාද කරන තරුණ සිංහරාජවරු වගේ ආකාශ ගංගාවක් මහී මණ්ඩලයේ වෙත හරවනවා වගේ සංඝයා මැදට වෙලා විශාල සංඝ පිරිසක් පිරිවරාගෙන සරභානම් බණන්ති. මధుර ස්වරයෙන් ධර්මයේ දේශනා කරනවා. ඒකට කියනවා සරභාන දේශනා ක්‍රමය, නැත්නම් සරභඥ දේශනා විලාසය කියලා. ඉතින් එදා ඒව තිබිලා තියෙනවා. මිහිරි හඬ ඇති ස්වාමින් වහන්සේලා විශාල පිරිසකට ඇහෙනසේ මధుර හඬින් ධම් දේශනා කරනවා. ඒව අහන්නට දිගන්තයෙන් භික්ෂුන් වහන්සේලා පැමිණෙනවා. දෙව්රම් විහාරයේ එබඳු දේශනා එදා සුලභ ලෙස පැවතුණා. ඇතැම් දේශනා සර්ව රාත්‍රිකව පවා පැවතිච්ච බව මේ බණ පොතේ සඳහන් වෙනවා. ඉතින් කෝකාලික කියන ඒ භික්ෂුන් වහන්සේට යම් අදහසක් ඇති වුණා. මොකක්ද ඇති වෙච්ච අදහස? අහම්පි සරභානම් බනිස්සාමි. මමත් මధుර හඬින් දහම් දේශනා කරන්න ඕන. හැබැයි ඔහුට එහෙම පුහුණුවක් තිබුණෙත් නැහැ. ධර්මයක් කටපාඩම් කරලා තිබුණෙත් නැහැ. හිතට එන සිතලුවක් ප්‍රකාශ කිරීමේ බලාපොරොත්තු ඇතුව තමයි ඔහු මේ ධර්මයේ දේශනා කරන්නට හිතුවේ. සිතට එන අදහසක් ප්‍රකාශ කරන්න. ඔහේ කටට එන දෙයක් කියනවා කියන එක ධර්මයේ කීමක් වෙන්න බෑනේ. ඔහේ හිතට එන අදහසක් කියනවා කියන එක ධර්ම දේශනාවක් නෙමෙයි. ධර්ම දේශනාවක් කියද්දී කාරණා ගානක දේශකයන් වහන්සේ පිළිටන්න ඕන. ඒ ධර්මපරයාය බුදුරජාණන් වහන්සේගෙන් හෝ මහරහතන් වහන්සේලාගෙන් හෝ ගුරු උතුමන්ගෙන් හෝ අසා දැනගන්නට ඕන. ඒ වගේම වචනයක් පාසා එහි අර්ථය දැනගන්නට ඕන. ජීවිතයටත් යම් පමණකට හෝ ගලපාගෙන තියෙන්නට ඕන.
මේ විදිහට යම් දහමක් දේශනා කරනවා නම් දේශනා කරන ධර්මයට අනුව දේශකයන් වහන්සේගේ ජීවිතය යම් පමණකට හෝ සකස් වෙලා තියෙන්නත් ඕන. පටු අදහසින් දහම් දේශනා කළා හරියන්නේ නැහැ. ලාභ සත්කාර ලබා ගන්න, වරදාන ලබා ගන්න, වර ප්‍රසාද ලබා ගන්න ධර්ම දේශනා කළා හරියන්නේ නැහැ. ධර්ම දේශනා කිරීමේ එකම පරමාර්ථය විය යුත්තේ ලෝකයේ ලෝ සතුන් මේ අමා ධර්මයේ අසා නිවන් සුවය කෙලවර කොට ශාන්ත අමා නිවන කෙලවර කොට සැනසීම ලබත්වා. ලෞකික ලෝකෝත්තර ඉහළම රැකවරණය ලබත්වා. ආන්නේක තමයි සෑම භික්ෂුවකගේම ධර්ම දේශනා කරන මූලික මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ. ඒ පරමාර්ථයෙන් බාහිරට ඔබට ගිහිල්ලා කවුරු හරි දහම් කියන්න බලාපොරොත්තු වෙනවා නම් දේශනා කරන්න ධර්ම දේශකයන් වහන්සේ ධර්ම මාර්ගයෙන් අපගත වුණා වෙනවා. ඉතින් මේ කෝකාලික භික්ෂුව එහෙම කල්පනා කරලා අම්හාකං සරභානන්න පාපෙන්ති සචේ අම්හාකම්පි පාපෙය්‍යොං මයම්පි බණෙය්‍යාම ඔන්න කියනවා මහා සංඝරත්නය ළඟට ගිහිල්ලා මටත් අවස්ථාවක් දුන්නොත් අපිටත් බණ කියන්න පුළුවන්. අපිත් බණ කියන්නම්. අපිටත් ඒ හැකියාව දුන්න හැබැයි අපිට අවස්ථාවක් ඕනි. ඉතින් දැන් අනිත් ස්වාමීන් වහන්සේ හේතුව අපි අවස්ථාවක් නොදෙන නිසායි මොහු බණ නොකියන්නේ. ඒ නිසා අපි අවස්ථාව දීම අපේ යුතුයකමක් කියලා හිතලා එතන හිටපු ස්වාමීන් වහන්සේලා අවස්ථාව දුන්නා ධර්ම දේශනා කරන්නට. ඉතින් මෙලෙසින් තැන් වල ගිහිල්ලා මේ භික්ෂුව කියන්න පටන් ගත්තා. මට අවස්ථාවක් දෙන්නේ නැහනේ. දුන්නොත් මාත් ධර්ම දේශනා කරනවා. මටත් හැකියාව තියෙනවා. ඔය විදියට කියමින් ඇවිදිනකොට භික්ෂුන් වහන්සේලා හිතුවා වීමන් සිස්සාමි තාවනං. හොඳයි අපි අහලා බලමු අවස්ථාවක් දීලා බලමු ඔය කියන විදියට ධර්ම දේශනා කරන්න පුළුවන්ද කියලා. ආන්නෙම කිව්වට පස්සේ ආවුසෝ කෝකාලික අජ්ජ සංඝස්ස සරභානම් බණාහි. ඔන්න දවසක් දා සංඝ රත්න එකතු වෙච්ච වෙලාවේ කියනවා ඇවැත්නි කෝකාලික අද පුළුවන් නම් මේ සංඝ පිරිසට මිහිරි හඬින් දහම් දේශනා කරන්න කියලා ඔන්න පැවරීමක් කළා. ඉතින් අන්නේ වෙලාවේ හොඳයි මම ධර්ම දේශනා කරන්නම් කියලා අත්තනෝ සප්පායන් යාගුම් පිවි එදා දවසේ තමන්ට ගැලපෙන විදිහට හොඳට කැඳ වැළඳුවා. ඒ වගේම කජ්ජකං කහදී නොඑක් ආකාරයෙන් කැවිලි අනුභව කළා. සප්පායේනේම සූපේන භුංජි එදා බත් වැළඳුවේ තමන්ට ගැලපෙන වාතය ඇවිස්සෙන්නේ නැති සෙම ඇවිස්සෙන්නේ නැති ව්‍යංජන තෝරගෙන හොඳට දානේ වැළඳුවා. දැන් මේ හවසට සරභග්න විදියට ධර්ම දේශනා කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි දැන් මේ දානේ වළඳන්නේ. ඉතින් මෙහෙම දානේ වළඳලා සූර්යයේ අත්ධංගතේ සූර්යා අස්තයට ගියාට පස්සේ ධම්මසවන කාලයේ ගෝසිතේ භික්ඛු සංඝෝ සම්නිපති ධර්ම දේශනාව සඳහා කාලය දැනුම් දුන්නට පස්සේ ඒ දිසාවෙන් භික්ෂුන් වහන්සේලා මේ ධම් සභා මණ්ඩපයට එකතු වුණා. එකතු වුණාට පස්සේ සෝ කන්ට කුරණ්ඩක වන්නං කාසාවන් නිවාසෙත්වා කනිකාර පුප්පවන්නං චීවරං පාරුපිත්වා සංඝමජ්ජං පවිසිත්වා තේරේ වන්දිත්වා අලංකත රතන මණ්ඩපේ පඤ්ඤත්තවර ධම්මාසනං අබිරුහිත්වා චිත්ත බීජනින් ගහෙත්වා සරභානම් භනාමීති නිසීදි. ඔන්න සිද්ධ වෙච්ච විදිය. කොහොමද? සංඝයා මැදට පැමිණිලා කනිකාර කිනිහිරි මල්වල පැහැය ඇති සිවුරක් එහෙම පොරවගෙන මහා තෙරුන් වහන්සේලාට වන්දනා කරලා ධර්ම දේශනා කරන්නට කියලා විජිනිපතක් අරගෙන ධර්මාසනේ වාඩි වුණා. ධර්මාසනේ වාඩි වෙලා මොහොතයි ගත වුණේ තාව දේවස ශරීරා සේදා මුච්චින්සු. මොහොතකින් මුළු ශරීරයෙන්ම දහඩිය ගලන්න පටන් ගත්තා. සාරජ්ජං ඔක්කමි පුබ්බ ගාථාය පඨමං පදං උදාහරිත්වා අනන්තරං න පස්සි. දැන් එකම ගාථාවකින් පළවෙනි පදය විතරක් කියලා ඉවර වුණා. අනිත් ඒවා අමතක වුණා. අනිත් ඒවා අමතක වෙලා ගියා. අමතක වෙලා සෝ කම්පමානෝ ආසනා ඕරුහිය ලජ්ජිතෝ සංඝමජ්ජතෝ අපක්කම්ම අත්තනෝ පරිවේනං අගමාති. දැන් බොහෝම ලැජ්ජාවටපත් වුණා. දැන් රහතන් වහන්සේලා සමහර විට අනාගාමී උතුමෝ මගපලලාභී උතුමෝ ඒ වගේ පිරිසක් මැද ධර්ම දේශනා කරන්නට ධර්මාසනයට නගිනවනම් තමන් ධර්මය අවබෝධ කරගෙන තිබුණේ නැතත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මපරයායක් කටපාඩම් කරගෙන ඉගෙන කියාගෙන භාවාර්ථයේ පදගතාර්ථය අර්ථකතාව සහිතව ගුරු මුඛයකින් අසා දැනගෙන තිබිය යුතුයිනේ. බුදුරජාණන් වහන්සේගෙන් ඇතෝ සූත්‍ර දේශනාවක් හෝ විනය පරයායක් හෝ අභිධර්ම පරයායක් හෝ දේශනා කරන්නට භික්ෂූන් වහන්සේලා දක්ෂ වෙන්නට ඕන. ඒක භික්ෂුවකගේ යුතුයකමක්. ඉතින් ඒ විදිහට මේ කෝකාලික කිසිම දහමක් හදාarලා තිබුණෙත් නැහැ. මගපලයක් එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ දියුණුවක් පුහුණුව තුලින් ලැබුව අත්දැකීමක්
ඔහුට තිබුණේ නැහැ. ඉතින් මෙසේ නොතිබී අර පිරිසක් ඉදිරියේ කැපී පෙනෙන්නට, ජනප්‍රිය වෙන්නට, කීර්ති නාමය ලබන්නට මේ පටු ආකල්ප හිතට ඇවිල්ලා තමයි ධර්මාසනයක වාඩි වුණේ. ඒ ධර්මාසනයේ වාඩි වෙලා පළවෙනි ගාථා පාඨය කියනකොට කිසිලි වලින් දාඩිය දාලා සිවුර දාඩියෙන් තෙත් වෙලා ධර්මාසනයෙන් බහැලා ගිහිල්ලා කුටියට ගිහිල්ලා දොර වහගත්තා. ඉතින් අඤ්ඤෝ බහුසුතෝ භික්ඛු සරභානම් භණි. ඉතින් එදා රැස් වෙච්ච පිරිසට එක්තරා බහුශ්‍රුත ස්වාමින් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කළා. තතෝ ප ဋ ාය භික්ඛු තස තුච්ඡ භාවං ඥානින්ස්වාන්. එදා තමයි භික්ෂුන් වහන්සේලා අහලා තිබුණට ඇත්තටම මේ කෝකාලික කියන්නේ හිස් භික්ෂුවක් කියලා දැනගත්තේ. ඒ වෙනකන් අහලා තිබුණා විතරයි, හිස් භාවයේ ප්‍රකට වුණේ නැහැ. නමුත් අවසානයේදී තේරුම් ගත්තා මොහු දැන් හිස් බවට පත් වූ භික්ෂුවක් කියලා. එහෙම තේරුම් අරගෙන දවසක් දා ධම්සභා මණ්ඩපයේ මේ සිදුවීම ගැන කතා කරනවා. ආවුසෝ පඨමං කෝකාලිකස්ස තුච්ඡ භාවෝ දුජ්ජානෝ. එවත්නි මේ සිදුවීමට පෙර කෝකාලිකගේ හිස් බව ගැන අපට දැනගන්න බැරි වුණා. ඉදානි පන ඒස සයං නදිත්වා පාකටෝ ජාතෝ. දැන් තමාම තමන්ගේ හිස් භාවය ප්‍රකට කළා කියලා ඔන්න කියන්න පටන් ගත්තා. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මොහොතට වැඩම කරලා මහණෙනි කුමන කතාවක් මේ වෙලාවේ සිද්ධ කළාද මා එන්නට පෙර කියන මේ ප්‍රශ්නේ විමසා වදාරලා ඉන් අනතුරුව දේශනා කරනවා. මහණෙනි කෝකාලික අද පමණක් නෙමෙයි ඔය විදියට පිරිස ඉදිරියේ අපහසුතාවයට පත්වනේ. පිරිස ඉදිරියේ නින්දාවට බඳුන් උනේ අද විතරක් නෙමෙයි පෙර සංසාර ගමනේදිත් නින්දාවට බඳුන් වී ඔය චරිතයේ ඔය විදිහටම නින්දා ලබ ඇවිල්ලා තියෙනවා. ඒ අතරට එක කතාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද? අතීතයේ බරණැස් නගරයේ බ්‍රහ්මදත්ත කියන රජතුමා රාජ්‍ය කරවන කාලේ මහා බෝසතාණන් වහන්සේ හිමාලය ප්‍රදේශයේ සිංහ යෝනියක ඉපදිලා බහූනං සීහානං රාජා අහෝසි. බොහෝ සිංහයන්ට රජෙක් බවට පත් වුණා. බහූනං සීහානං රාජා අහෝසි. සෝ අනේක සීහ පරිවාරෝ රජත ගුහායන් වාසං කප්පේසි. ඉතින් මේ සිංහයා අප මහා බෝසත් සිංහ රජතුමා ඒ ප්‍රදේශයේ විශාල සිංහ රැලකට නායකත්වය ලබා දෙමින් සිංහ රජෙක් බවට පත් වෙලා තමයි ඒ වනාන්තරේ නැත්තම් ඒ හිමාල වනාන්තරේ වාසය කරන්නේ. තස්ස අවිදූරේ ඒකිස්සාය ගුහාය ඒකෝ සිංහාලකෝපි වසති. අතේක දිවසන් දේවී වස්සිත්වා විගතේ සබ්බේ සීහා සීහ රාජස්සේව ගුහද්වාරේ සන්නිපතිත්වා සීහනාදන් නදන්තා සීහ කීලං කීලින්සු. ඔන්න සිද්ධ වෙච්ච දේ. ඉතින් ඔහොම කාලේ ගත වෙලා යද්දී එක් දවසක් මේ මහා වැස්සක් වැටෙන වෙලාවේ ඒ සිංහයෝ ඔක්කොම එක්තරා ගුහාවකට එකතු වෙලා ඒ වැස්ස නිසා සතුටු වෙලා සීහනාද කරමින් නටන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මොනරු වගේ සත්තු කැලෑවල ඉන්න සත්තුන්ට වැස්ස ටිකක් වැටෙනකොට කාලයකට පස්සේ දීර්ඝ කාලීන පෑවුමකින් නියඟයකින් අනතුරුව වැහි වැටෙනවා කියන්නේ බොහොම සතුටක්, බොහොම මිහිරක්, බොහොම තෘප්තියක්. ඉතින් ඔවුන් නාද කරමින් නොඑක ආකාරයෙන් සතුටු වෙනවා, විනෝද වෙනවා. ඉතින් මේ සිංහ රාජ්‍යවත් සිංහනාද කරමින් ඔවුන් සිප වැළඳ ගනිමින් බොහොම සතුටටපත් වුණා. ඉතින් ඔහොම සිංහනාද කරනකොට ඒ පර්වත ප්‍රදේශයේම කම්පා වුණා, නින්නාද වුණා, ගුගුරා ගියා. ඉතින් ඔය සමීපයේ එක්තරා ගුහාවක එක් සිවලෙක් වාසය කරනවා. ඉතින් මේ සිවල කල්පනා කරනවා සිංහයොත් මෙහෙම නාද කරනවා, මමත් නාද කරන්නට ඕන කියලා මහා හඬින් හූ කියන්නට පටන් ගත්තා. ඉතින් මෙලෙසින් හූ කියනකොට අර සිංහයන්ට මේ ශබ්දය ඇහුණා. ඇහුණාට පස්සේ අයන් සිංහාලෝ අම්මේ සද්දින් නදති. මේ හිවල අපිත් එක්ක තරඟ කරන්න එනවා. දැන් සිවලෙක් කියන කෙනෙක් කිසිසේත්ම පෑහෙන්නේ නැහනේ සිංහයෙකුට. සිංහයා කියන්නේ උසස් වංශයක, උසස් කුලයක, උසස් ආනුභාවයක් ඇති රජෙක්. එනිසා ඒ සිංහයා උසස් කුලයක, උසස් ආනුභාවයක් ඇති කෙනෙක් නිසා ඔහු සාමාන්‍යයෙන් සතුන් එක්ක පෑහීමකට සමීපයකට තබන්න බෑ. ඉතින් ඒ අයන් සිංහාලෝ අම්මෙහි සද්දින් නදති, මේ සිවල අප සමග සිංහනාද කරනවා කියලා ලජ්ජිතා තුන්හි අහේසු. ලැජ්ජාවටපත් වුණා. දැන් උසස් වංශයේ අයගේ හැසිරීම එහෙම තමයි. උසස් අයගේ ස්වභාවය එහෙම තමයි. සාමාන්‍යයෙන් තමන්ගේ වංශයට, කුලයට, ගෝත්‍රයට, තත්වයට නොගැලපෙන සීලාදී ගුණධර්ම වලින් තමාට වඩා හීන. ඒක විශේෂයෙන් සිහි කරන්නට ඕන. මේ ධනයෙන් බලයෙන් හීනාය නෙමෙයි. සීලාදී ගුණධර්ම වලින් තමන්ට වඩා හීන කෙනෙක් හිටියොත් මේ ලෝකේ, අන්නේ සීලාදී ගුණධර්ම වලින් හීන වූ,
සීනාදී ගුණපිළිවෙත් වලින් හීන වූ අය, තමන්ට වඩා අඩු වූ අය තමාහා තරඟයට එනවා නම්, තමාහා වාද කරන්න එනවා නම්, තමාහා එකට කරන්න එනවා නම්, අන්නේ වගේ වෙලාවට බුද්ධිමත් මිනිස්සු ඒ වගේ අයත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. තමන් නිහඬ වෙලා පැත්තකට වෙනවා. මොකද කරුණු කියලා දීලා තේරුම් ගන්නෙත් නැහැ. ඒ ඇතිවෙච්ච මාන්නේ අහංකාරකම නැති වෙන්නෙත් නැහැ. ඒ වගේ වෙලාවක තමන් හිමීන්ට ඉවත් වෙන්නට ඕනි. හිමීන්ට අයින් වෙලා එකට කරන්න යන්නේ නැහැ, ගැටෙන්න යන්නේ නැහැ, උත්තර බඳින්න යන්නේ නැහැ, වාදේ පැටලෙන්නේ නැහැ, විවාදේ පැටලෙන්නේ නැහැ. එසේ කිසිම තැනක ගැටුමක් නිර්මාණය කර නොගෙන ඉවත් වෙලා නිහඬව වෙසෙන්නට, එහෙම නැත්නම් බුද්ධිමත්ව ජීවත් වෙන්නට බුද්ධිමතා කල්පනා කරන්නට ඕන. ඉතින් ඒ කාරණය තමයි මෙතනින් ලබා දෙන්නේ. සිංහ රාජයන්ට ඇහුණ මේ සිවලෙක් අපහා තරංගයට නාද කරනවා කියලා. මේ සිංහය මොකද කරේ? සිංහනාදය සිද්ධ කරන එක නවත්තලා ඉන් අනතුරුව නිහඬ වුණා. නිහඬ වුණාට පස්සේ මහා බෝසත් සිංහරජතුමාගේ පුතා, ඒත් සිංහ පෝතකයෙක්නේ, මහා බෝසතාණන් වහන්සේගෙන් අහනවා, තාත ඉමේ සීහා නදිත්වා සීය කීලං කීලන්තා ඒතස්ස සද්දං සුත්වා ලජ්ජාහෙ තුන්හි ජාතා කෝනාමේස අත්තනෝ සද්දේන අත්තානං ජානාපේති. මහ රජතුමනි, දැන් මේ තාත්තට න්‍යාමන්ත්‍රණය කරන්නේ, මහ රජතුමනි, අප හැම දෙනාම සිහිනාද කරමින් ක්‍රීඩාවේ දෙනකොට මෙන්න මේ සමීපයෙන් එක්තරා අපට නුහුරු, අපේ හඬට නොගැලපෙන හූ හඬක් ඇහුණා. ඒ හූ හඬ අහලා මේ හැම සිංහෙක්ම තමන්ගේ නාදය නතර කරලා නිහඬ වුණා. කවුද ඒ අපිත් එක්ක තරංගයට හූ කියන්නේ නැත්තම් නාද කරන්න එන්නේ? ආන්නේ වෙලාවේ මහා බෝසත් සිංහරජතුමා ප්‍රකාශ කරනවා, අධමෝ මිග ජාතානං සිංගාලෝ තාත වස්සති ජාති මස්ස ජිගුච්ඡන්තා තුන්හි සීහා සමච්චරේ. ඔන්න කියපු කාරණේ. අධමෝ මිග ජාතානං, මේ තිරිසංගත නැත්නම් සිව්පා සතුන් අතර පහත් ගණයේ හීන වැඩ කරන සතෙක් ලෙස සම්මත වූ ඔය හිවලෙක් තමයි අපහා තරංගයට හූ කියන්න එන්නේ. ජාති මස්ස ජිගුච්ඡන්තා තුන්හි සීහා සමච්චරේ. ඔහුගේ ඒ හීන ක්‍රියාව පිළිකුල් කරමින් මේ සිංහ රාජවරු ඔහු ආ තරග කිරීම නැවැත්තුවා කිව්වා. දැන් සාමාන්‍යයෙන් බුද්ධිමත් වූ නුවණැති ධර්මයේ පුහුණු කරපු ඉවසන සුළු භික්ෂුවක් නම්, ඒ වගේම ඉවසන සුළු ධර්මයේ පුහුණු කරන සීලාදී ගුණ ඇති ගිහි කෙනෙක් නම්, එයා කිසිම මොහොතක තරංගයට, වාදයට, විවාදයට බැසගන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. තරංගය, වාදය, විවාදය සත්‍යය ඔප්පු කරන්න තියෙන මාවතක් නෙමෙයි. බුද්ධිමතුන් අතර ඒක පිළිගන්නේ නැහැ. බුද්ධිමතුන් අතර, ප්‍රඥාවන්තයන් අතර, නුවණැත්තෝ අතර, ධර්මයේ පුරුදු කරපු අය අතර සත්‍යය සඳහා බොහොම ශාන්ත පදනමක පිහිටා සත්‍ය අවබෝධය වෙනුවෙන් ධර්ම සාකච්ඡා කරනවා. සත්‍ය අවබෝධය වෙනුවෙන් ධර්ම දේශනා කරනවා. සත්‍ය අවබෝධය වෙනුවෙන් ධර්මයන් ශ්‍රවණය කරනවා. සත්‍ය අවබෝධයන් වෙනුවෙන් ධර්මයේ පුහුණු කරනවා. එහෙම නැතුව තර්ක කරමින්, විතර්ක කරමින්, වාද ගොඩනගමින්, ප්‍රතිවාද ගොඩනගමින් ධර්මාවබෝධයේ වෙත කටයුතු කිරීමක් ශාසන ප්‍රතිපදාව තුළ නැහැ. ඒ නිසා මේ සනාතන ලෝධාම, චතුරාර්ය සත්‍ය නැමැති ලෝධාම ශාන්ත, සුන්දර, නිවුන, නීවරණ සංසිඳී ගිය මනසකට විශේෂ වෙනවා මිසක් ගිනි ඇවිදුන නීවරණයන්ගෙන් ඔද්දල් වූ මනසකට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දුක මෙයයි කියා අවබෝධ කරගන්නට නීවරණයන් අපගත වූ මනසක් තිබිය යුතුයි. එනිසා මේ නීවරණයන් පහව ගිය මනසකට ගෝචර වන ධර්මපරයායක් කිසිසේත්ම නීවරණයන්ගෙන් ඇවිස්සී ගිය මනසකට නම් ගොදුරු වෙයි කියලා හිතන්න අමාරු එක සිද්ධ වෙන්නේ නැහැ. එනිසා මේ උදාර උතුම් බුදු වදන්, මේ ශාසන ප්‍රතිපදාව, මේ ධර්ම මාර්ගය, මේ ධර්ම නියාමය, මේ අමා ධර්ම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ ශාසනය. මේ ශාසනය තුල ධර්මාවබෝධයේ පිළිපන් ශ්‍රාවකයා සෑම මොහොතකම නිවුන, ඒ වගේම දමණය වුණ සිතක් ඇතිව, නිවුන දමණය වුණ ප්‍රතිපදාවක් ඇතිව, නිවුන දමණය වුණ ඇවතුම් පැවතුම් ඇතිව, අව්‍යාජ ගුණයක පිහිටා බුදුරජාණන් වහන්සේ පා කියලා කියපු දේවල් නොකර දේශනා කරපු දේවල් තියෙනවා කරන්න කියලා. ආන්නේ දේවල් ජීවිතයට ගලපාගෙන පුහුණු කිරීම තුළින් පමණක්මයි මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ. එනිසා තර්ක කිරීම, විතර්ක කිරීම, වාද කිරීම, ප්‍රතිවාද කිරීම මෙව්වා ශාසන දායාදයට අදාළ වන දේවල් නෙමෙයි. ඇතැම් අවස්ථා ඉතිහාසයේ තිබුණ ඔය පාන දුරා වාදය වගේ වාදයන් පවත්වන සිද්ධ වෙච්ච අවස්ථා. ඒ කාලේ හිටපු සංඝ පීතෘන් වහන්සේලා අවස්ථාව, කාලය, වේලාව උවමනාව සලකලා ඒ බඳු අවස්ථාවන්ට මුහුණ දුන්නා. ඒ අවස්ථාවන්ට මුහුණ දීලා ශාසන දායාදය සුරක්ෂිත කරන්නට ඒ පවිටු විසම
දෘෂ්ටි බලවේග මර්ධනය කරන්නට කටයුතු කළා. ඒ දේවල් කාලීන අවශ්‍යතා, ඒ දේවල් එදත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා, අනාගතයේ සිද්ධ වේවි. ඒ හැම දෙයක්ම අපි අනුමෝදන් වෙනවා. ඒව නෙමෙයි මේ කියන්නේ පිල් බෙදිලා කල්ලි වාද වලින් මේ ධහම අවබෝධ කරන්න බෑ කියන කාරණේ. ඉතින් මෙලෙසින් ඒ මහබෝසත් සියරජතුමා තම පුතු වූ සිංහ පෝතකයන්ට කියා දුන්නේ නැත්නම් උගන්වා වදාළේ බාල වූ අදම වූ නීච අදහස් දරන කිසිවෙකු සමග ඔබ තර්ක කරන්න නොයා යුතුයි, වාද කරන්න නොයා යුතුයි, ප්‍රතිවාද කරන්න නොයා යුතුයි. එමගින් ඔබට සැනසීමක් ලැබෙන්නේ නැහැ කියන මේ කාරණේ. ඉතින් මේ විදිහට මහබෝසතාණන් වහන්සේ න භික්කවේ කෝකාලිකෝ ඉදානේව අත්තනෝ නාදේන අත්තානම් පාකටං කරෝති පුබ්බේපි අකාසියේව. ඉතින් ඒ සියලු සිදුවීම් දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි, ඔය කෝකාලික තමයි එදා අර සිංහ රාජවරුත් සමග තරඟයට නාද කරන්නට පැමිණිලා හූ කියන්න පටන් ගත්තා. දැන් මේ ජීවිතේ සංඝරත්නයේ මැදට ඇවිල්ලා, සංඝරත්නයේ අතරට ඇවිල්ලා මමත් සර්වඥ විදියට දේශනා කරනවා කියලා, මමත් මధుර හඬින් දහම් කියනවා කියලා ඇවිල්ලා අන්තිමට ශරීරයෙන් දහඩිය මුගුරු ගැලවිලා ගිහිල්ලා අවසානයේ අසරණ භාවයටපත් වුණා. අවසානයේ පීඩාවටපත් වුණා. අවසානයේ සියලු දෙනා අතරම ප්‍රසිද්ධ වුණා. මොහු සතු දහම් පරියායක් නැහැ. මොහු හීන වැඩක් කරන්නේ. කියන්නේ එකක් කරන්නේ එකක් කියන එක ප්‍රකට වෙලා අවසානයේ තමාම ලැජ්ජාවටපත් වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එදා එලෙසින් කරපු කෝකාලික මේ ජීවිතෙත් අපහසුතාවයටපත් වුණා. බුද්ධ ශාසනයක් ලැබිලා. සැබවින්ම කරන්නට ඕනි තථාගතයන් වහන්සේ දේශනා කරන දහම් ඉගෙන කියාගෙන හදවතේ දරාගෙන කරුණාවෙන් යුතුව දීපු ඒ ශාසන දායාදය තමන් පළමු කොට පිළි අරගෙන එහි පිහිටා අන්‍යයන්ට ඉගැන්වීමනේ. ඒකනේ වෙන්න ඕනි දේ. ඉතින් එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාරනවා තදා සිඟාලෝ කෝකාලිකෝ අහෝසි සීහ පෝතකෝ රාහුලෝ සීහ රාජා පන අහමේව අහෝසි. එදා සිවලෙක් හැටියට සිංහයන් හා තර්ක කරන්න ආවේ මේ කෝකාලිකයි. එදා සිංහ පෝතකයෙක් ලෙස මහබෝසත් සිංහ රජතුමාගේ පුතා වෙලා ඉපදුනේ රාහුල කුමාරයා. සිංහ රජුන් හැටියට එදා විශාල සිංහයන් පිරිසක් පිරිවරාගෙන රාජ්‍ය සිද්ධ කළේ අප මහ බෝසතාණන් වහන්සේ. ඉතින් මේ කතාවෙන් මේ දෘෂ්ටාන්තයෙන් පැහැදිලි වන කාරණය තමයි, මතු කරන කාරණය තමයි, උඩුකුරු කරන කාරණය තමයි උසස් අය, උසස් කියන එකෙන් අදහස් කරන්නේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ගුණ නුවණින්, දැනුමුතුකම් වලින්, බහුශ්‍රృత භාවයෙන් උසස් අය තමන්ට නොගැලපෙන අයත් එක්ක වාද කරන්නට හෝ නොගැලපෙන අවස්ථාවක මතවාද ප්‍රකාශ කරන්නට හෝ මේ කැළඹුණ ඇවිස්සුන අසංවර සමාජයට අදහස් ඉදිරිපත් කරන්නට හෝ යන්නේ නැහැ. පිරුණු කලයකදී සැලවෙන්නේ නැහනේ. ඒක ස්වභාවයක්. හැබැයි හිස්සූ හෝ එහෙම නැත්නම් බාගිට පිරීගිය කල තමයි සැලවෙන්නේ. ඒ කාරණේ කවුරුත් දන්නා කාරණයක් නේ. අන්න ඒ වගේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස යම් බඳු සීලයක ගුණයක පිහිටා ඉන්නවා නම් වාද ප්‍රතිවාද වලට යන්නේ නැතිව, ඒ වගේම නොඑක ආකාරයේ විසම හැසිරීම් වලට යන්නේ නැතිව මේ ජීවිතය තුළ ඔබ ඔබේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න, දියුණුව ඇති කර ගන්නට, තවදුරටත් දියුණුව ඇති කර ගන්නට කටයුතු කරන්නට ඕන. අප්‍රමාදී වීමයි වැදගත් වන්නේ. සෑම තැනකම අප්‍රමාදී වීම ජීවිතයේ තිබුණොත් ඔහු ජය ගන්නා කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හදවතින්ම අසන්නට කෙනෙකුට අවස්ථාව ලැබුණට පස්සේ ඔහු දක්ෂ වෙන්නට ඕනි ඒ ඇහෙන දහම ජීවිතයට ගලප ගන්න. ඒකයි වැදගත් වෙන්නේ. දහම අසන්නට ලෝකෙ හැමදාකම හැම කෙනෙකුටම අවස්ථාව සැලසෙන්නේ නැහැ. ධර්ම දේශනාව සඳහාත් අවස්ථාව හැම කෙනෙකුටම සැලසෙන්නේ නැහැ. ධර්ම දානය ලබා දෙන්නත් හැමදාකම හැම කෙනෙකුටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. බුදු සසුනක පමණක් ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් තමයි මේ අමා ධර්මය අපට ඇසුරු කරන්න ලැබීම. ලැබිච්ච වෙලාවේ හීන ක්‍රියා වෙනුවෙන් කාලය නාස්ති නොකර, ලාමක ගවේෂණයන් වෙනුවෙන් වෙහෙසටපත් නොවි, කාමච්ඡන්දාදී දුර්ගුණයන් පෝෂණය කරන්නට වද වෙන්නේ නැතුව නීවරණයන් ප්‍රහාණය කරලා, දුර්ගුණයන් ප්‍රහාණය කරලා උතුම් ඉලක්කයක් ජීවිතයේ තබාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාවත එක පියවරක් හෝ තබා ගන්නට ඔබ දක්ෂ වෙන්න. ඒ උදෙසා අමාදොර විවරවිය සදහම් විකාශයෙන් මේ අමා ධර්මයත් ඔබට උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා ආරාධනාව සිද්ධ කළේ කටාර් රාජ්‍යයේ සේවය කරන නලින් ප්‍රියන්ත මැතිතුමා සහ ඉන්දු කල්දේරා මැතිණිය තම ආදරණීය දියණිය වන නිශාදි සඳරුවනිට ආශිර්වාද කරන්නට ඊයේ දවසේදී තිබුණ 24 වන ජන්මදිනය නිමිති කරගෙන ඒ පින්වත් දියණියට සිතක් ශාන්තියක් වේවා කියලා තම ආදරණීය දෙමව්පියන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා.
ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මේ අමා ධර්මයේ ඇසූ මේ අමා ධර්මයේ දේශනා කළ මේ අමා ධර්මයේ ධර්ම දානයක් ලෙස ලබා දුන් මේ සෑම පිනක්ම එකතු වීමෙන් ඔබ හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂම ලබත්වා උතුම් බුදු වදන් අනුව යමින් ජීවිතය ජය ගන්නට පරලොව ජය ගන්නට සසර ජය ගන්නට හැම දුකින් අත මිදෙන්නට මාවත විවර වේවා කියලා අපි ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්ථෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාධු 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 උතුම් සදහම් දේශනා ශ්‍රවණය කිරීමට අමාදුර විවරවිය ෆේස්බුක් පිටුව හා YouTube නාලිකාවට පිවිසෙන්න. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට තෙරුවන සරණයි.